රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න රාත්‍රී ප්‍රවෘත්ති සංස්කරණය කුමාර ඇලපාත ප්‍රකාශය ගාමිණී මෙරින්නගේ. සිරස්තල රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට එක්වන්නයි අගමැතිගෙන් සියලු පාර්ශ්වවලට ඇරයුම්. QR කේතය අනුව ඉන්ධන නිකුත් කිරීම හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මකයි. නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස් කළ පුද්ගලයන් 33 දෙනෙකු පොලිස් අත්අඩංගුවට. ලබන මාසයේ සිට පාසල් සඳහා දෙමුහුන් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට පියවර. පාසල් ළමයින් ප්‍රවාහනයට තවත් බස් රථ 40ක්. කොවිඩ් වසංගතයෙන් ගැලවීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ලෙසට සෞඛ්‍යාංශ වෙතින් ඉල්ලීමක්. ස්තම්බුල් ගිවිසුම මගින් ගෝලීය ආහාර මිල පහත වැටුණු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විශ්වාසය පළ කරයි. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරඟාවලියේ පාකිස්තානයට එරෙහි තරඟයෙන් ඉන්දියාවට කඩලු 8ක ජයක්. රටක් ඉදිරියට ගෙන යාමට නීතිය හා සාමය අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. රටේ අනාගතය වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගයද වැදගත්ය. නීතිය අභිබවා යමින් ක්‍රියා කළ පිරිස් මේ වන විට එම ප්‍රචණ්ඩත්වයෙන් ඉවත් වෙමින් සිටිති. එම ප්‍රචණ්ඩකාරී පිරිස් අත්පත් කර ගැනීමෙන් පසු යලි රජයේ භාරයටගත් ජනාධිපති මන්දිරය සහ අර්ලියගහ මන්දිරය ඉතා ඉක්මනින් පැවති තත්ත්වයට ගෙන ඒමට ක්‍රියා කෙරේ. ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය දැනටමත් වැඩ කරන ස්ථාන බවට පත්ව ඇති බවද අගමැතිවරයා පවසයි. අද පෙරවරුවේ මහනුවරදී ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අගමැතිවරයා මේ බව පැවසීය. මෙම තීරණාත්මක අවස්ථාවේදී රට මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා රජය සමග අත්වැල් බැඳ ගන්නා ලෙසටද ගුණවර්ධන මහතා සියලු දෙනාට ඇරයුම් කර සිටියේය. ජාතික ඉන්ධන අවසර ක්‍රමවේදය හෙවත් QR කේතය මගින් ඉන්ධන නිකුත් කිරීම හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මකයි. ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ අංක ක්‍රමවේදය අහෝසි වන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. ඉන්ධන ලබා ගැනීම සඳහා සතියක පමණ කාලයක් පවතින බැවින් ඉන්ධන පිරවුම්හල් අසල රැඳී සිටීමෙන් වළකින්නයි ඉල්ලීමක් කෙරේ. චැසි අංකෙන් QR ක්‍රමවේදය සඳහා ලියාපදිංචි වීමට නොහැකි අයට ආදායම් බලපත්‍රයේ අංකය අනුව ලියාපදිංචි විය හැකිය. ඉන්ධන බෙදා හැරීමේදී QR පද්ධතියට අනුගත වූ ඉන්ධන පිරවුම්හල් සඳහා ප්‍රමුඛතාව ලැබේ. සියලුම ත්‍රිරෝද රථ ඉන්ධන ලබා ගැනීමට නම් ළඟම ඇති ඉන්ධන පිරවුම්හල් නම් කර පොලිස් ස්ථානවල ලියාපදිංචි විය යුතුය. විදුලි ජනක යන්ත්‍ර, තනකොළ කැපීමේ යන්ත්‍ර ඇතුළු උද්‍යානෝපකරණ, යන්ත්‍රෝපකරණ, ඉන්ධන අවශ්‍ය අනිකුත් උපකරණ භාවිතා කරන්නන් සතිපතා අවශ්‍ය ඉන්ධන වර්ගය සහ ඉන්ධන පිරවුම්හල් තෝරා ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතු බව අමාත්‍යාංශය පවසයි. මේ අතර අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුල නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස් කිරීම, ගබඩා කිරීම, අලෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 31ක් සිදු කර ඇතැයි පොලිසිය පවසයි. එහිදී පෙට්‍රල් ලීටර 1100කට වැඩි ප්‍රමාණයක්ද, ඩීසල් ලීටර 1400කට වැඩි ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ සංඛ්‍යාව 33කි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. පාසල් ළමයින් ප්‍රවාහනයට හෙට සිට තවත් බස් රථ 40ක් යොදවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. දැනට ඇති සිසු සැරිය බස් රථවලට අමතරව මෙම බස් රථ එක් කරන බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරන්ඩා මහතා පවසයි. නව සේවාව ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය බස් ගාස්තුවලට යටත්වය. මේ වන විට පාසල් ආරම්භ වී ඇති නිසා පෞද්ගලික අංශයේ බස් රථ වලින් 50%ක් ධාවනයට එක් කර ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඒත් ඔහු සඳහන් කරන්නේ තමන් තවදුරටත් ඉන්ධන ගැටලුවලට මුහුණ දී සිටින බවයි.
බස්නාහිර පළාතේ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර අලුත් කිරීමට ලබා දී තිබූ සහන කාලය තවදුරටත් දීර්ඝ කෙරේ. ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සඳහන් කරයි. ඒ අනුව අගෝස්තු මාස 31 වනදා දක්වා කාලය තුල වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී කල් ඉක්ුත් වූ ගාස්තු අය නොකෙරේ. COVID-19 වසංගතය නවරැල්ලක් ලෝපුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. පසුගිය දින කිහිපය තුළ මෙරට කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. පොදු ස්ථානවල හා පොදු ප්‍රවාහනය මෙන්ම වැඩි පිරිස් ඒකරාශී වන ගෘහස්ථ ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීමට නිර්දේශ කෙරේ. එමෙන්ම නිර්දේශිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසටද අවධාරණය කෙරේ. 3 වන හා 4 වන එන්නත් ලබා නොගත් අය සිටිනම් කඩිනමින් එය ලබා ගත යුතුය. එන්නත ලබා ගැනීමට කිසිවෙකුත් බිය විය යුතු නැත. එහි කල් ඉක්ුත් වන කාලය ඔක්තෝබර් 31 වනදා දක්වා දීර්ඝ කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති බවයි. මේ අතර අද දිනේ ගත වූ කාලය තුල කොවිඩ් ආසාදිත රෝගීන් 113 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඊයේ දිනේ කොවිඩ් ආසාදිත මරණ වාර්තා වී නැත. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙදමාත්මයා සිද්ධාලේප. ලබන මාස සිට දෙමුහුන් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට ජාතික අධ්‍යාපන ආයතනය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සැලසුම් කරයි. මෙහි අරමුණ පාසල් අධ්‍යාපන කටයුතු බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාම බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසයි. මෙම ක්‍රමය පන්ති කාමරය තුල අධ්‍යාපන කටයුතු මාර්ගගත අධ්‍යාපනය හා නිවසේ පැවරුම් ආදීෙහි සංකලනයකි. පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් යලිත් පාසල් අධ්‍යාපන කටයුතු වල බිඳවැටීමක් සිදුවිය හැකි බවට පවතින සැකය මත මෙම තීරණයට එළඹ තිබේ. ජාතික අධ්‍යාපන ආයතනය විසින් සිදු කරන ලද පුළුල් සමීක්ෂණයකින් අනතුරුව මෙම ක්‍රමය සකස් කළ බව ආචාර්ය නවරත්න මහතා කියයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. සත්‍ය හඬ අවධානය පිණිසයි. රෝහණ මහා කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයට පැමිණෙන බැතිමතුන් මුහුදු තීරයන්හි හා ජලාශ ආශ්‍රිතව දියනෑමේදී ප්‍රවේශම් විය යුතු බවට පොලිසිය අවධාරණය කරයි. බැතිමතුන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩසටහනක් දැන් ක්‍රියාත්මකයි. මැණික්ගඟ තිස්සමහාරාම වැව, කිරින්ද වෙරළ තීරය, උස්සංගොඩ වෙරළ තීරය, මැඩිල්ල වෙරළ තීරය ආදී ස්ථානවලට නිලධාරීන් යෙදවීමට පොලිසිය පියවරගෙන ඇත. මත්පැන් පානය කර දියට බැසීමෙන් හා ශාරීරික ආබාධ ඇති අය දියට බැසීමෙන් වැළකී යුතු බවට අවධාරණය කෙරේ. අනතුරුදායක දැන්වීම් පෝරු හා කොඩි පිළිබඳව විමසිලිමත් වීම අත්‍යවශ්‍ය වේ. සෑම විටම නිලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසටද පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. විදෙස් පුවත් පොදු ස්ථාන හා පොදු ප්‍රවාහන සේවාවල වායු සමීකරණ යන්ත්‍රවල උෂ්ණත්වය සීමා කිරීමට ස්පාඤ්ඤ රජය සැරසෙයි. ඒ අනුව පොදු ප්‍රවාහනය, බැංකු, වෙළඳ හා අනිකුත් ආයතනවලට මෙම සීමා බලපැවැත්වනු ඇත. එරට මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම ස්ථානවල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 27ට වඩා අඩු කිරීම තහනම් වනු ඇත. එමෙන්ම උෂ්ණත්වයේද සෙන්ටිග්‍රේඩ් අංශක 19ට වඩා නොඉක්ම විය යුතු බවට නීති පැනවීමට නියමිතය. රටේ උෂ්ණත්වය වෙනුවෙන් භාවිතා කරන බල ශක්තිය 7%කින් අඩු කර ගැනීම ස්පාඤ්ඤ රජයේ අපේක්ෂාවයි.
රුසියාව සහ යුක්‍රේන ධාන්‍ය හා පොහොර වෙළඳපළට නිකුත් කිරීම සඳහා එළඹෙන ලද ස්තම්බුල් ගිවිසුම මගින් ගෝලීය ආහාර මිල ගණන් පහත වැටෙනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විශ්වාසය පළ කරයි. ජගත් මහලේකම්වරයාගේ දේශපාලන ගැටලු පිළිබඳ සහායක රෝස්මාරි ඩී කාලෝ මේ බව සඳහන් කරයි. ඇය පෙන්වා දෙන්නේ මෙම ගිවිසුම රුසියාව සහ ජගත් මහලේකම්වරයා අතර අන්‍යෝන්‍ය අවබෝධය පිළිබඳව ඇති කරගත් මානුෂීය ගිවිසුමක් බවයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන මූලාශ්‍රයක් වශයෙන් මෙරට ඉස්සන් වගාව වැඩි දියුණු කිරීමට කෘෂිකාර්මිකාංශ නවීකරණ ව්‍යාපෘතිය ඉදිරිපත් වෙයි. ඒ අනුව පුත්තලම සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතාව ලබා දෙමින් කළමනාකරණ ආකෘතියක් නවීකරණ ව්‍යාපෘතිය විසින් සකස් කර ඇත. එහිදී පොදු අංශයේ ගැටලු විසඳීම, ගොවිපළවල සහ අභිජනනාගාරවල ජෛව ආරක්ෂණ පියවර ස්ථාපිත කිරීම, අභිජනනාගාරවල ප්‍රමිතීන් ඉහළ දැමීම, ඉහළ තත්ත්වයේ පශ්චාත් කීටයන් නිෂ්පාදනය කිරීම, රෝගවලට ඔරොත්තු දෙන ඉස්සන් විශේෂ හඳුන්වා දීම ආදිය කෙරෙහි අවධානය යොමු කර තිබේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා තරඟාවලියේ බැඩ්මින්ටන් මිශ්‍ර ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයේදී මැලේසියාව හමුවේ ශ්‍රී ලංකාව 3-0 වශයෙන් පරාජයට පත්වේ. එබැවින් එම ඉසව්වේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි විය. මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරඟාවලියේ පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිව අද පැවති තරගය කඩළු 8කින් ජය ගැනීමට ඉන්දිය ක්‍රීඩිකාවෝ සමත් වෙති. මුලින් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දු 18 අවසානයේ සියලු දෙනා දැවි ලබාගත්තේ ලකුණු 99ක් පමණි. ඉන්දිය කණ්ඩායම පන්දු 11යි පන්දු 4කදී කඩළු 2ක් පමණක් දැවි ලකුණු 102ක් රැස් කළේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතෝට මාස 3න් 20%ක මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100% රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. පරිසර හිතකාමී අත්කඩදාසි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මගින් ලබන විදේශ විනිමය වර්ධනය කර ගැනීමේ අරමුණින් එම ක්ෂේත්‍රයේ නව ව්‍යවසායකයන් බිහි කරවීමට ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සැලසුම් කරයි. මෙම නිෂ්පාදන සඳහා යුරෝපා රටවල විශාල ඉල්ලුමක් පවතී. ඒ අනුව මෙම ක්ෂේත්‍රයේ නවක ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන වැඩමුළුවක් ලබන අඟහරුවාදා සහ බදාදා කටුබැද්ද කාර්මික සංවර්ධන මණ්ඩලයේදී පැවැත්වේ. මේ පිළිබඳ වැඩි දුරතොරතුරු 071 805 33 02 071 805 33 02 දුරකථන ඇමතීමෙන් ලබාගත හැකිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතෝට මාස 3න් 20%ක මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100% රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. අගෝස්තු මාස 3 වෙනිදා රුපියල් මිලියන 87500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 35000ක් වටිනා බිල්පත්ද දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 27500ක් වටිනා බිල්පත්ද සහ දින 364න් කල්පිරෙන රුපියල් මිලියන 25000ක් වටිනා බිල්පත්ද නිකුත් කිරීමට නියමිතයි.
ලන්සු බාර ගැනීම එදින පෙරවරු 11ට අවසන් වෙයි. LOLC Finance 2022 ටෙක්නොවේෂන් සම්මානුලලේදී රන් සම්මාන පහක් හිමිකර ගනිමින් ඩිජිටල් විප්ලවයේ ප්‍රමුඛයා වේ. අන්තර් බැංකුකරණයේ ඩිජිටල් ගෙවීම් වල විශිෂ්ටත්වයට හිමි සමස්ත රන් සම්මාන දිනා ගනිමින් LOLC Finance ඩිජිටල් බැංකුකරණය තුළ විශිෂ්ටයා වේ. නව්‍යකරණය සහ මූල්‍ය සේවා ඩිජිටල් කරණය කිරීම තුළින් සිය ගනුදෙනුකරුවන්ට පහසුව සැලසීම LOLC Finance අභිප්‍රායයි. කාලගුණ වාර්තාව. නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රිය වීමක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එබැවින් ඉදිරි දින කිහිපයේදී බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සබරගමුව උතුරු සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. රාත්‍රී ප්‍රවෘත්ති අවසන් කිරීමට යළිත් සිරස්තල. රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට එක්වන්නයි අගමැතිගෙන් සියලු පාර්ශ්වවලට ඇරයුම්. QR කේතය අනුව ඉන්ධන නිකුත් කිරීම හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මකයි. නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස් කළ පුද්ගලයන් 33 දෙනෙකු පොලිස් අත්අඩංගුවට. ලබන මාසයේ සිට පාසල් සඳහා දෙමුහුන් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට පියවර. පාසල් ළමයින් ප්‍රවාහනයට තවත් බස් රථ 40ක්. කොවිඩ් වසංගතයෙන් ගැලවීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ලෙසට සෞඛ්‍යංශ වෙතින් ඉල්ලීමක්. ස්තම්බුල් ගිවිසුම මගින් ගෝලීය ආහාර මිල පහත වැටුණු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විශ්වාසය පළ කරයි. පොදු රාජ්‍ය මණ්ඩලීය ಕ್ರೀಡಾ උළෙලේ කාන්තා ක්‍රිකට් තරඟාවලියේ පාකිස්තානයට එරෙහි තරඟයෙන් ඉන්දියාවට කඩළු 8ක ජයක්. අපගේ මේ ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. රාත්‍රී ප්‍රවෘත්ති මින් සමාප්තයි. හෙට උදෑසන 6ට සංස්ථා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න.